හරි. ආයුබෝවන් ළමයි. හැමෝටම සුබ උදෑසනක්. ඊයේ අපි පන්තිය කරේ නැහැ. ඊයේ පොඩ්ඩක් මේ මට පොඩි ගැටලු ටිකක් තිබිලා මම පොඩි රෙස්ට් එකක් ගත්තා මේ දවස් ටිකේ. හරි. අද දවසේ ළමයි අපිට තියෙන්නේ අලුත්ම ඒකකයක් සාකච්ඡා කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ පස්තාර පාඩම මොදින් කරන්නේ නැති කියලා. පස්තාර පාඩමේ ළමයි පාස් පේපර් ටික හදලා ඉවර කරාද අවුරුදු 10ක විතර? අවුරුදු 10ක පාස් පේපර් හදන්න කියලා තිබුණා. ඒ ටික කරා නම් හරි වටිනවා. ඉතින් මේ කවුරුත් පස්තාර පිළිබඳව මෙන්න මේ දැන් කරන පාඩම පිළිබඳව හොඳ අවධානයක් තියාගන්න. මොකද විභාගෙට අත්‍යවශ්‍ය පාඩම්, අනිවාර්ය පාඩම් ලකුණු 10ක් විභාගයට එනව ළමයි. මේ කලින් කරපු පාඩමයි දැන් මේ කරන පාඩමයි. හරි නේද? ඒකෙනුත් මේ දැන් කරන පාඩමෙන් ළමයි ලකුණු එනෝ සෑහෙන්න. ලකුණු 20ක් විතර දැන් මේ කරන්න යන්නේ මේ වගේ පාඩමක්. හරි නේද? හොඳට මතක තියාගන්න මේ අපිට සිලබස් එකේ තියෙන පාඩම් වලින් සාධක හා සමීකරණ කියලා ලොකු කොටසක් තියෙනවා. ඒකෙන් ළමයි විභාගෙට 20කටත් වැඩි ලකුණු. කෙටි පේපර් එකේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ලොකු ලකුණු පරාසයක් තියෙන පාඩම් මාලාවක් තමයි සාධක හා සමීකරණ. අන්න ඒකේ කොටසක් තමයි සමීකරණ පාඩම. ඔයාලට ටියුට් එකක් හම්බෙලා ඇති ළමයි. මම මේ සැරේ දුන්නා කළු පාට සහ කහ පාට තියෙන ටියුට් එකක්. ඔන්න ඔය ටියුට් එකේ තියෙනවා සාධක හා සමීකරණ කියලා ගණන් රාශියක් තියෙනවා. ඔන්න ඔය ටික හරියට පිළිවෙලට හදාගත්තා නම් මම හිතනවා ඔයාලට ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. බලමු දැන් මේ ටියුට් එක හැමෝම ළඟ තියෙන්න ඕන මේ වෙනකොට. ටියුට් එක නැත්නම් අද දවස තුල ඔක අරගන්න මම ඊළඟ දවසේ ටියුට් එකේ වැඩ ටික කරවනවා. මම හිතන්නේ හැමෝම වගේ ළඟ ඇති ටියුට් එක. හරි. රවිහාරි ගාව නෑ. රවිහාරි මගෙන් ඉල්ලුවේ නෑනේ. මම ඔක පෝස්ට් කරනවා ඉල්ලුවා. මම try එකක් දෙන්නම් අද දාන්න පෝස්ට් එකට. අපරාධේ. මොකද චිරාන් ඕක ගත්තද ගිහිල්ලා? චිරාන්ට මං කිව්වා ටියුට් එක ගන්න කියලා. මොකද ඒක එවන්න කරදරයි ඒකයි. තව එහෙම පන්ති පීස් ගෙවලා ටියුට් එක ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් කියන්න මම පෝස්ට් කරලා හරි එවන්නම්. ඕක WhatsApp කරෝතින් තේරුම් නැහැ ළමයි. ලොකු ටියුට් එකක් නේ. හරි නේද? රයිට්. අපි මේ 13 වෙනි පාඩම ලියාගමු. මාතෘකාව 13 සමීකරණ පාඩම තමයි පටන් ගන්න යන්නේ. 13 සමීකරණ. දහතුන්වෙනි පාඩම සමීකරණ පාඩම ඔන්න අපි ස්ටාර්ට් එක දෙන්න යන්නේ. මෙන්න මේක යටතේ ළමයි විෂය නිර්දේශය තුල තියෙන මෙන්න මේ જાතිය සමීකරණ. එකක් තමයි සරල සමීකරණ. මේව ඉගෙනගෙන තියෙන්නේ. සරල සමීකරණ. දෙවැනි එක තමයි සමගාමී සමීකරණ. මේවත් ඉගෙනගෙන තියෙනවා. සමගාමී සමීකරණ. තුන්වෙනි එක තමයි ඒවට කියනවා වර්ගජ සමීකරණ කියලා. වර්ගජ සමීකරණ. මෙන්න සමීකරණ වර්ග 3. හරිද? මෙන්න මේ තුන තමයි ළමයි අපිට විෂය නිර්දේශය තුල තියෙන්නේ. මොනවද? සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ. ලියමු යටින් මෙහෙම. සමීකරණ ආකාර 3ක් යටතේ සමීකරණ ආකාර 3ක් යටතේ සමීකරණ ආකාර 3ක් යටතේ වර්ග කෙරේ. වර්ග කෙරේ. ආකාර 3ක් යටතේ වර්ග කෙරේ. ලියන්න අංක 1 සරල සමීකරණ. අංක 1 සරල සමීකරණ. අංක 1 සරල සමීකරණ.
ඊළඟ එක ලියන්න ළමයි සමගාමී සමීකරණ. ඊළඟ එක සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. अंक 3 वर्गज समीकरण. अंक 3 वर्गज समीकरण. अंक 3 वर्गज समीकरण. राइट. දැන් ළමයි මෙන්න මේ සමීකරණ වර්ග වලින් අපි පිළිවෙලින් කතා කරොත් මෙන්න මේ සරල සමීකරණ ළමයි ඉගෙන ගත්තේ අපි 7 වසරේ ඉඳලා. 7 ඉඳලම සරල සමීකරණ තියෙනවා. හදනවා 8 දී හදනවා 9 දී හදනවා 10 දී හදනවා. සමගාමී සමීකරණ එන්නේ 9 ඉඳලා. වර්ගජ සමීකරණ එන්නේ 10 ඉඳලා. මම සරල සමීකරණ ගණන් කීපයක් ඔයාලත් එක්ක හදන්නම්. පොඩ්ඩක් නෝට් එක ලස්සන වෙන්න. ඊට පස්සේ අපි ඉක්මනින් සමගාමී වලට යන්න. ලියන්න අංක 1 සරල සමීකරණ. अंक 1 सरल समीकरण. अच्छा මේ පාඩමේ සරල සමීකරණ උගන්වන්න ලෑල්ලම අපි මම ඒ උනාට පොඩ්ඩක් මතක් කරනවා. හරි. චූට්ටක් ගන්නකො සරල සමීකරණ. මෙන්න මේ වගේ වට කියනවා අපි සරල සමීකරණයක් කියලා. ඔන්න මම ලිව්ව සරල සමීකරණය. හරි. හරි. පටන් ගමු හදන්න. විසඳන්න ගමු සරල සමීකරණ. බලමු මුන්ට පුළුවන්ද කියලා ඕවනේ. දැන් ලොකු ළමයිනේ. ලොකු ළමයිද මේව අමතකයි. ඒකයි ප්‍රශ්නේ. හරි. විසඳන්න ගන්න සරල සමීකරණ. විනාඩියෙන් විසඳන්න. හරි. සරල සමීකරණ පහක් තියෙනවා. විසඳලා දෙන්නකො බලන්න. පහම විසඳන්න ළමයි. පහම විසඳන්න. ඉවරද ළමයි? ටක් ගාලා ගියා. ඉවරද? රයිට්. ඉවරයි. ළමයි මේ නිතරම
මේ පාඩමෙන් ගණන් හදන්න නිකන් අර ඩෙසර්ට් එක වගේනේ නිතරම ගන්න නිතරම මේන් ගානක් දෙකක් ගන්න මොකද මේ පාඩම ඒ තරම් වැදගත් මම ඒකයි මේ මුල ඉඳලම මතක් කරන්නේ මොකද මේ වගේ ගණනුත් විභාග පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගානට තියෙන මේ වගේ ගණන් දැකලා තියෙනවා චූටි ගණන් තියෙන්නේ මෙන්න මේ වගේ ඒවා තියෙනවා මේ වගේ ඕවා තියෙන ළමයි සමහර ළමයි ඕව වරද්දනවා හරි මම හිතනවා අපේ පන්තියේ එහෙම ළමයි නැතුව ඇති හරියට කරපු අය ඇත්තේ සේරම වගේ අයි පළවෙනි තැනින් පටන් ගමු පළවෙනි සමීකරණය විසඳන්නේ මෙහෙමයි දෙපැත්තම දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපුණා x සමානයි 8යි ඊළඟට දෙවනි ගාන මෙතන තියෙන්නේ මේක හදනකොට ළමයි කරන්නේ මේ ඍණ එක ඉස්සෙල්ලා අයින් කරනවා ඊට පස්සේ තුනෙන් බෙදනවා ඍණ එක දාන්න අනිත් පැත්තට හරිද 3x සමානයි 5යි 1යි 6යි දැන් ඊළඟට කරන්නේ දෙපැත්තම තුනෙන් බෙදන එක x සමානයි 6ට 3 ඒවා 2යි ඒකත් හරි ඊළඟට දෙවෙනි එක බලන්න මේක ළමයි කරන්නේ one shot ආන් දැම්මා හරස් ගුණිතය ආවා උත්තරේ එහෙනම් එනවා x සමානයි 5 8 35යි සර් ඔය වගේ ගණන් නේ අපිට ගේමක් නැහැ කියලා තමයි ඔන්න පටන් ගන්න තියෙන්නේ ඊළඟ ගාන ඉස්සෙල්ලම කරන්න ඍණ එක දාන්න අනිත් පැත්තට එයා දාන එකක් වෙනවා 2x බෙදීම 3 සමානයි 5යි 1යි 6යි ඊළඟට කරන්නේ ළමයි අපි දානවා හරස් ගුණිතය මේ මෙහිම ඔයාවේ ඉතුරු වෙන්නේ මෙහෙමයි 2x සමානයි 6 වරක් 3 18යි අර නැවතත් සුපුරුදු වැඩේ දෙපැත්තම දෙකෙන් බෙදනවා උත්තරේ එනවා x සමානයි 9යි කියලා ඕන හොයනවා මේක කොහොමද හදන්නේ මට යෝජනාවක් දෙන්න මේ ගාන කොහොමද හැදුවේ හදපු අය ඉන්නොත් ඇහෙන්න හැදුවේ කොහොමද ඉක්මනට ළමයි අදහසක් දෙන්න රයිට් ඔන්න එක උත්තරයක් ආවා ඉසුරු අරවින්ද කියන්න කොහොමද හැදුවේ කමිතු කොහොමද මේක හැදුවේ දන්න කෙනෙක් අනේ කියන්න මයික් එක ඔන් කරලා කියන්න උදේ පාන්දර මේක ඇදුවේ මේව තමයි තාම නිදිමතයිනේ නිදිමත මගේ ඇරලා කියන්න දුල්මි කොහොම මේක හැදුවේ හරස් ගුණිත දාලා අන්න ඒ වගේ උත්තර දෙන්න ඕන හරස් ගුණිත තමයි දාන්න මෙන්න මේකට දාගන්න ළමයි වරහණක් මෙන්න මේක මේ පැත්තට හරස් ගුණිත දාන්න මේක මේ පැත්තට හරස් ගුණිත දාන්න පහ වාරයක් x ඍණ 1 සමානයි 2 වාරයක් x ධන 1 කෙනෙක්ට ඕනනම් මේක ලියන්න පුළුවන් මුලින් මේක ලියන්න පුළුවන් 2 වාරයක් x ධන 1 සමානයි 5 වාරයක් x ඍණ 1 ඒක අවුලක් නෑ ළමයි මේ දෙපැත්ත මාරුනාට ගැටලුවක් නෑ මම ගාන හදනකොටම තේරුණා මෙතන වරහන් ඉවත් කරාම 5x එනවනේ මම ගාන හදනකොටම දැක්ක මේක 5න් ගුණ කරනකොට 5x එනවා ඒක ලොකුයි ඒක නිසා ඒක මුලින් ලියුවා 5 වරක් x 5x 5 වරක් ඍණ 1 ඍණ 5යි දෙවරක් x 2x දෙවරක් 1 2යි දැන් මේක විසඳමු මේක විසඳන්නේ මෙහෙමයි ළමයි 2x මේ පැත්තට දාන්න ඍණ 2x වෙනවා ඍණ 5 අනිත් පැත්තට දාන්න ධන 5 වෙනවා 5x ගෙන් මේ 2x මේ පැත්තට දාලා අඩු කරා සමානයි ඍණ 5 අනිත් පැත්තට ගියාම 2 ධන 5යි කියලා එනවා 5x ගෙන් 2x ගියාම 3x සමානයි 8යි දැන් දෙපැත්තම 3ෙන් බෙදමු x සමානයි උත්තර එනවා 7 යට 3යි 7 යට 3යි ඔක මිශ්‍ර සංඛ්‍යා කරලා දිවුවා ගැටලුවක් නෑ ළමයි right අන්න සරල සමීකරණ හැදුවා හරි මම හිතනවා 10 දී අපි කරා සෑහෙන්න
පුළුවන් ඇති කියලා. අපි ළමයි දැන් සමගාමී සමීකරණ වලට තමයි යන්න සූදානම් වෙන්නේ. එහෙනම් අපි ලියමු මාතෘකාව සමගාමී සමීකරණ විසඳීම ලියා ගන්න මාතෘකාව. හරි. සමගාමී සමීකරණ විසඳීම. මෙන්න මේ දැන් කරන කොටස අද දවසේ මේ කතා කරන්න ළමයි. අපිට පැය ගාණක් ඕන මේක කරන්න. සමහර විට මේක ඊළඟ දවසෙත් කතා කරන්න පුළුවන්. වගන්ති ගණන් තියෙනවා, right? බීජීය විදියට සරලව විසඳන ගණන් තියෙනවා, භාගමය සංගුණක සහිත ගණන් තියෙනවා. අද මොන තත්ත්වෙන් අපි කතා කරයිද දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න විභාගයට සමගාමී සමීකරණයක් සෑහෙන්න දුරට අහනවා. හරිද? සමහර අවස්ථාවල නැති වෙන අවස්ථා තියෙනවා. හැබැයි බහුතරයක් වෙලාවට අහනවා. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. මෙන්න මේ පළවෙනි ගාන. ඔබ තීරණය කරන්න මේක හදන්නේ කොහොමද කියලා. හරි. මෙන්න මේ જાතියේ සමීකරණ යුගල. මෙතන තියෙන ළමයි නොදන්නා පද දෙකක්. මෙන්න මේවට අපි කියනවා සමගාමී සමීකරණ. ඕගොල්ලෝ දන්නවා දැන් මේක જાතිය ගානක් ඇදුවේ 9 වසරේදී. හරි. ඒ වුණාට කියන්න බෑනේ 9 වසරේදී මේවා කට් කරපු ළමෙක් හිටියොත් 11 වසරේදීව බලපානවා ළමයි ඈ. ඒක නිසා තමයි පොඩ්ඩක් ඔය මුල මතක් කරලා දෙන්නේ. හොඳයිනේ මේ කාටත් මුල මතක් කරලා දෙන එක. මේ කොහොමද විසඳන්නේ ළමයි? කියන්න බලන්න කොහොමද මේක විසඳන්නේ? කවුද විසඳලා ඉස්සෙල්ලා හොයන්නේ? අපි මේකේ නොදන්නා පද දෙකක් තියෙන නිසා එකක් අයින් කළා ඉස්සෙල්ල එකක අගය හොයලා ඉන්නවා. මේකේ අපි ඉස්සෙල්ලම කරන්නේ සංගුණක චෙක් කරන එක. මෙයාගේ සංගුණකය 2යි, මෙයාගේ සංගුණක 1යි. එයාගේ සංගුණක අසමානයි. මෙයාගේ සංගුණක 1යි, y ගේ මුකුත් නෑ කියන්නේ සංගුණකය 1යි. මෙතන y ගේ සංගුණකය 1යි. අන්න ළමයි සංගුණක සමාන දෙන්නෙක් ඉන්නවා. කවුද ඉන්නේ? y තමයි ඉන්නේ කෙනා. එහෙනම් අපි කියනවා y ගේ සංගුණක සමානයි. හරි. දැන් මෙන්න මේ සංගුණක සමාන අය තමයි ළමයි ඉස්සෙල්ලම අයින් කරන්නේ. ඒක අයින් කරන්න එක්ක එකතු කරන්න ඕන, එක්ක අඩු කරන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙයාගේ ලකුණ බලන. මෙයාගේ මෙතන තියෙන්නේ ඍණ. y ගේ මෙතන තියෙන්නේ ධන. දෙන්නගේ ලකුණු තියෙන්නේ ධනයි ඍණයි. හරිද? ධනයි ඍණයි තියෙන්නේ. ඒක නිසා අපි කරන්නේ මේ දෙන්න ළමයි මොකද කරන්නේ? හොඳට අහගන්න. ලකුණු තියෙන්නේ ධනයි ඍණයි නිසා විරුද්ධ නම් එකතු කරනවා. විරුද්ධ නම් මේ දෙන්න එකතු කරනවා. එහෙනම් ඍණ y ට ධන y එකතු කරා මේ දෙන්න කැපෙනවා. අපි මේක අංක කරගන්න. මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි. 1යි 2යි මම එකතු කරනවා. පළවෙනි එකේ වම 2x ඍණ y ඒකට එකතු කරනවා x ධන y. අනිත් පැත්තේ 7යි 2යි ඕන්නෝ එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? ආන්න බලන්න වෙන වැඩේ මේ ඍණ y ට මේ ධන y කැපෙනවා. එහෙම වෙන්නේ එකතු කරොත් විතරයි ළමයි. දැන් 2x ට x එකතු කරාම 3x සමානයි 7යි 2යි 9යි. දැන් දරුවනේ දෙපැත්තම 3ෙන් බෙදුවහම තමයි x වලට අගේන්නේ. දෙපැත්තම 3ෙන් බෙදනවා. x සමානයි 9ට 3 ඒවා 3යි. ඔන්න ඔහි උත්තරයක් එනවා. x අපි උත්තරයක් කෙරුවා 3යි කියලා. මට උත්තරයක් දාන්න එන්නේ නැහැ කියලානේ. උත්තරයක් නෙමෙයි මේ. මලිෂා දාලා තියෙන එන්නේ නැහැ කියලා. ඔයාගේ එනවා. හදලා බලන්න. මෙන්න මේ ආපු උත්තරය එකට හරි දෙකට හරි ආදේශ කරනවා. හරි. මම ආදේශ කරන දෙකට. දෙකට ආදේශය. ලේසි එක.
x ධන y සමානයි 2යි නේ. දැන් ආදේශ කරමු. x දාන්න ළමයි 3. x 3 දාන්න. ධන y තමයි හොයන්නේ දන්නේ සමානයි 2යි. දැන් ඔය ධන 3 දාන්න අර පැත්තට. යනවා අර පැත්තට. ආන්න. එයා ඍණ 3ක් වෙනවා. y සමානයි 2න් 3ක් අඩු කරොත් ඍණ 1යි. ඔය ආවේ නෑ නෙවෙයි ඔය හොඳ උත්තර ආවා. හරි. එහෙනම් අපි සමගාමී සමීකරණයක් විසඳනකොට දරුවනේ අනිවාර්යයෙන්ම බලන්න ඕන කාගේද සංගුණක සමාන කියලා. අමතක අයට මතක් කරලා දෙන්නේ මේක. කාගේද සංගුණක සමාන? සංගුණක සමාන නම් විතරයි ඒවා සුළු කරන්න පුළුවන්. සංගුණක අසමාන නම් ඔය විදියට හදන්න බෑ. සමාන කරලයි හදන්න ඕන. රයිට්. පළවෙනි ගාන සත්ගාලා හදාගන්න. ඉක්මනින් හදාගන්න. ඉවර නම් කියන්න ළමයි. ඉක්මනට කියන්න. ඉවරයි. රයිට්. අනිත් අයත් ළමයි ඉක්මන් කරගන්න. මම හිතනවා මේ සමීකරණ දෙක ලියාගෙන ඇත්තේ. x එකතු කිරීම 2y සමානයි 10යි. ඊළඟට දරුවනේ 2x ඍණ 5y සමානයි 2යි. මේ තියෙන්නේ සමගාමී සමීකරණ යුගලක්. මම හිතනවා අපේ දරුවෝ මේ වෙනකොට මේක හවරක් කරන්නේ නැති කියලා. ඕන්න මැකුවා. දැන් හොඳ දරුවෝ වගේ හොඳට අහන් ඉන්න. right. දැන් චෙක් කරන්න මේකේ කාගේද සංගුණක සමාන. මේ බලන්න මෙතන x ගේ සංගුණකය එකයි. මේක කියලා දෙන්න ඔය භාග ගණන් හදනකොට සමීකරණ 6ක් දාලා හදන ඒවාක් තියෙනවා. x ගේ සංගුණකය මෙතන 1යි. හරිනේ? මෙතන x ගේ සංගුණකය 2යි. ඒ කියන්නේ මේ දෙන්න සමාන නැහැ. මෙතන y ගේ සංගුණකය 2යි. මෙතන y සංගුණකය 5යි. ඒ දෙන්න සමානක් නෑ ළමයි. සංගුණක සමාන නැත්නම් ඕවා එකතු කරලා අඩු කරලත් වැඩක් නෑ ළමයි. අපි කරන්නේ කාගේ හරි සංගුණක සමාන කරගන්න එක. ඔයාලම කියන්න පුතේ කාගේද ලේසි? x ගේ සමාන කරන එකද y ගේ සමාන කරන එකද? මම මේක 1 2 කියලා ගන්න. මොකද්ද කරන්න ලේසි? යෝජනාවක් දෙන්න බල. පළවෙනි එකේලු ලේසි සමාන කරන එක. ඒ කියන්නේ x ගේ සමාන කරන එක ලේසිලු නේ. මටත් හිතනවා ඒක හොඳයි කියලා. දැන් බලන්න මෙතන තියෙන්නේ 2x. මේක 2x. මට පුළුවන් ඉතාලම පහසුවෙන් මෙන්න මෙයක් 2x කරන්න. මේකත් 2x කරන්න. කරන්නේ පළවෙනි සමීකරණයේ අංක 1. එයාගේ සියලු පද මන් දෙකෙන් ගුණ කරගන්නවා. සමීකරණයක් නේ. ගුණ කරාට වෙනසක් නැහැ. මෙයා දෙකෙන් ගුණ කරොත් 2x. ධන මෙයා දෙකෙන් ගුණ කරොත් 4y. 10 දෙකෙන් ගුණ කරොත් 20යි. මෙන්න අලුතෙන් එනවා තුන්වෙනි සමීකරණය. දැන් ළමයි අර පළවෙනි සමීකරණය අපි අලුතෙන් හදාගෙන මේකප් එක දාලා ගත්ත අලුත් එකක් මේ තියෙන්නේ ඒක තමයි. දැන් පළවෙනි සමීකරණේ අතාරින්න. එයත් එක ගනුදෙනු තියාගන්න එපා. එයා අපි හදාගෙන තියෙන්නේ එයා නිවැරදි විදියට හදාගත්ත එයා අයින් කරා. දැන් අපේ ගනුදෙනුව තියෙන්නේ 2 සහ 3 කියන සමීකරණ එක විතරයි. හොඳට බලලා කියන්න මේ සමීකරණ දෙකේ x ගේ සංගුණක සමාන. මෙන්න මේ සමීකරණ දෙක
එකතු කරොත් ළමයි වැඩේ ගොඩ දාන්න පුළුවන් අඩු කරොත්. ඒක තමයි වැදගත්. එවන්න මැසේජ්. එකතු කරොත් හරියන්නේ අඩු කරොත්. සංගුණක සමාන දෙන්න අයින් වෙන්න ඕන. අයින් කරන්න නම් එකතු කරන්නද අඩු කරන්නද ඕන? right ඔන්න මම දැක්ක ඉතුරු දාලා තියෙන සර් එකතු කරන්නයි කියලා. එකතු කරමු බලන්න 2යි 3යි. බොල එකතු කරොත් මොකෝ වෙන්නේ? මේ දෙන්න එකතු කරොත් 2x 2x එකතු වෙලා 4x වෙනවා මලකෙඩියක්. වැඩක් නැහැනේ දෙයියනේ. මොකටද අපි කරේ මේකනේ? x අයින් කරන්නනේ නේද? එහෙනම් අපි එකතු කරන්නේ ළමයි එකතු කරොත් වැඩේ කචා. හරි අපි කරන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. මෙන්න බලන්න අඩු කරන විදිය. හොඳට අහන් ඉන්න මමතකය. 3ෙන් අඩු කරනවා දෙවනි සමීකරණය. තුන්වෙනි එකෙන් දෙවනි එක අඩු කරනවා. ලකුණ සමාන නම් අඩු කරන්න ඕන. මොකද කරන්න ඕන? සමාන නම් ඒ කියන්නේ ධන නම් දෙකම අඩු කරන්න. දෙකම ඍණ නම් ඒත් අඩු කරන්න. ලකුණු සමාන නම් අඩු කළ යුතුයි. විරුද්ධ නම් එකතු කළ යුතුයි. රයිට් ඔය දෙක මතක තියාගන්න. දැන් තුන්වෙනි සමීකරණය ඉස්සෙල්ලා ලියනවා. 2x ධන 4y අඩු කිරීම. ආන්න දෙවනි සමීකරණේ වම් පැත්ත අඩු කරනවා. මතක තියාගන්න ළමයි. අඩු කරනකොට පද දෙකක් තියෙන නිසා වරහණක් දාලයි මෙන්න මේව අඩු කරන්න ඕන. වරහණක් දාලා අඩු කරන්න. අනිත් පැත්තේ 20 අඩු කිරීම 3ෙන් 2. 20 අඩු කිරීම 2. ඕන්න වෙනවා. දැන් මේක සුළු කරමු. වරහන් ඉවත් කරමු. 2x ධන 4y මෙතන පුතේ ධනයි ඍණයි ඍණ. මෙතනත් වරහන් ඉවත් කරන ඍණයි ධන 5y. 20න් දෙකක් අඩු කරෝතින් 18යි. දැන් මොකද වෙන්නේ? ධන 2x ඍණ 2x කැපිලා යනවා. 4y ට 5y එකතු කරොත් 9y සමානයි 18යි. දැන් දෙපැත්තම 9ෙන් බෙදනවා. දෙපැත්තම 9ෙන් බෙදනවා. 9ට 9 කැපෙනවා y සමානයි 18 9ෙන් බෙදුනොත් 2යි. අන්න ළමයි x අයින් කළා y වලගේ අපි හෙව්වා උත්තරේ ආවා. හරිද? right highlight සමගාමී ඊළඟට තමයි හොඳ දේ වෙන්නේ ළමයි. තාම ආවේ නැහැ. මගේ එන ගමන් තියෙන්නේ. right okay. මෙන්න මේ ආපු උත්තරේ ලේසිම එකට දාන එකද දෙකට දාන එකද තුනට දාන එකද ඕන එකට දාගන්න උත්තරේ right. මං හිතනවා ලේසිම කීයට දාන එකද ළමයි? y වලගේ කීයට දාන එකද ලේසි? එකට දාන ගන්න හරි. x බලාගෙන ඉන්නවා අනේ මාව සොයලා දෙන්න කියලා. එහෙනම් අපි එකට දාමු එකට ආදේශය. එහෙනම් එකට ලියනවා ඉස්සෙල්ලා ලියලා ඉන්න x ධන 2y සමානයි 10. දැන් අපි ඔකට ආදේශ කරමු. y ට දාන්න 2 x එහෙම ඉන්න. ඔයා ඉන්නෝ එහෙම 2යි y ට දාන්න ළමයි 2 දෙවරක් 2 සමානයි 10යි. x ධන දෙවරක් 2 4යි සමානයි 10යි. දැන් ධන 4 පන්නන්න අනිත් පැත්ත. ඍණ 4ක් වෙනවා. x සමානයි 10න් 4ක් 6යි. right ලියමු. මං හිතන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝ හදලා ඉවර ඇතිනේ. මට මැසේජ් එක දාන්න ඉවරයි. right හොඳයි. ළමයි මං ඊළඟ ගාන දෙන්නම්. ඔයගොල්ලෝ මේක ලියලා ඉවර කරගන්න. ඔන්න ගාන මකනවා. ඔන්න ළමයි ගාන මකනවා. right ඔන්න මැකුවා.
මේ ගාන හදලා දෙන්න බලන්න. දීර්ය අරගෙන සිතට ශක්තිය ධෛර්යය අරගෙන හදන්න ගන්න මේ ගාන. 3x ධන y සමානයි 14යි. 2x ධන 3y සමානයි 21යි. right මෙන්න මේ දෙක විසඳන්න මට විසඳලා උත්තර කියන්න. සමීකරණ දෙක 1 සහ 2 කියලා නම් කරගන්න ළමයි. මේක අංක 1 මේක අංක 2. ළමයි සංගුණක සමාන කරගන්න වෙනවා ලේසි මේකේ සමාන කරගන්න. අවශ්‍ය වුණොත් දෙකම වෙනස් කරන්නත් වෙනවා. x 3යි y 5යි. එහෙමද? right x 3යි y 5යි කියලා තමයි අපේ ළමයි කියන්නේ. මට හැමෝම ටක් ගාලා එවන්න. x 3යි y 5යි. right මොකද මේක ඉවර කරලා භාගමය සංගුණක යන්න ඕන. x 3යි y 5යි. right අනිත් අය x 3යි y 5යි අනිත් අයටත් එනවද බලන්න. right ළමයි මේකේ හොඳට චෙක් කරන්න මෙයාගේ සංගුණකය 3යි s ගේ 3යි මෙතන s ගේ 2යි right මෙතන y ගේ 1යි මෙතන y ගේ 3යි. එහෙනම් පහසුවෙන්ම මේක 3යි y කරන්න පුළුවන්. මේක 3යි y කරන්න පුළුවන්. එතකොට අපිට ලොකු දෙයක් කරන්න නැහැ. පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරගත්තා නම් වැඩේ හරි. පළවෙනි සමීකරණය 3ෙන්. මේ තේරම 3ෙන් ගුණ කරා. මේක 9යි x. මේක 3ෙන් ගුණ කරොත් 3යි y. 14 3ෙන් ගුණ කරොත් 42යි. මෙන්න මේ අලුතෙන් එන එක අංක 3. හරිද? දැන් මම ඔයාලට අද දවසේ පැය දෙකේම සමගාමී කළා සෑහෙන්න ගණන් ටිකක් හදලා භාග ගණන් හදලා සේරම කළා මම වැඩේ ඉවර කළා දෙනවා. හැබැයි ඔයාලගේ වගකීමක් තියෙන්න ඕන මේක අංග සම්පූර්ණව ඉවර කරන්න.
මොකද මේකේ වගන්ති ගණන් ලොට් එකක් තියෙනවා හදන්න ටියුට් එක තියන අය දන්නවා ඇති සෑහෙන්න ගණන් ටිකක් තියෙන සමගාමී විසඳන්න. ඉතින් ඒ ටික සුපිරි ගණන් ටිකක් තියෙනවා ටියුට් එකේ. ඒව ලේසි නෑ හදන්න. මේ පොඩ්ඩක් මේ වුණා හිතා ගන්නත් බෑ සමහර ගණන් වල සමීකරණ හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මූලිකම කාරණා ටික මේ සර් කියලා දෙන්නේ. ඒක නිසා ළමයි හැමෝම හිතා උමනාවෙන් මේක විභාගයට ආවොත් ලකුණු 5 6ක ගාණක්. සමගාමී වලට ලකුණු 6ක් විතර තියෙනවා. හරිද? ඒක නිසා මේ ලකුණු ටික ගන්න සමීකරණයක් ගොඩනගා ගන්න කොහොමද විසඳ ගන්න කොහොමද කියලා මෙන්න මේක කරගන්න අද ගණන් ටිකක් තව හදන්න. හරිද? හැමෝම උමනාවෙන් තව ගණන් ටිකක් හදන්න. හදලා ලබන සතියේ සමගාමී වගන්ති ගණන් කරනවා. පැයක් විතර කරනවා. හරිද? කළා කොහොම හරි මේකේ ලකුණු ටික අපි ගන්න ඕන. දැන් මේ ඊළඟට මේ වාරේ තියෙන පාඩම් වල ළමයි පුදුම විදියට ලකුණු තියෙන්නේ. මම චූටි මතක් කිරීමක් කරන්න. ඔයාලට ඊළඟට තියෙනවා දත්ත නිරූපණයක අර්ථකථනය. right ලකුණු 10ක්. ඊළඟට ගුණෝත්තර ශ්‍රේණි අනිවාර්ය ගාණක්. හැබැයි 10ක් නෑ ලකුණු. හරිද? ඔන්න ඔය දෙවනි වාරේ කරපු පාඩම් ටිකෙන් ප්‍රතිශත වලින් කොටස් වෙලඳ පොලින් දෙකෙන් එකක් එනවා. එතෙන්ට ලකුණු 10යි. හරිද? පස්තාර වලට 10යි 20යි. සමීකරණ වලට 10 නෙවෙයි සමීකරණ වලින් තියෙනවා ලකුණු 20ක් විතර. එතකොට 40යි. හරි? දත්ත නිරූපණයේ අර්ථකථනය 10යි 50යි. ගුණෝත්තර ශ්‍රේණි වලට ලකුණු 4ක් විතර තියෙනවා. එහෙනම් විෂය නිර්දේශයේ ලකුණු 50කට එහා මෙන්න මේ කරපු සීමාව තුළ තියෙනවා. හරිද? ඒ නිසා හැමෝම ඒ ගැන අවධානය යොමු කරන්න. ඔයාලා 10 දී ඒ ගැන ලොකු දෙයක් දන්නේ නැති වුණාට කමක් නැහැ. මුල ඉඳලා මේ වැඩ ටික කරලා දෙන්නේ. හරිද? ඊළඟට තුන්වෙනි වාරෙත් එහෙමයි. තුන්වෙනි වාරෙත් එක දිගටම තියෙන ලකුණු 10 10 10 ගණන් ටික. තුන්වෙනි වාරේ කියන්නේ මහා පාඩම් ගොඩක් නෑ ළමයි 11 වසරේ පාඩම් 25යි තියෙන්නේ. ඉතින් මේ 25 අපි හරියට බැලන්ස් කරගත්තොත් ඒකක් ගන්නවා කියන එක මහ දෙයක් නෑ ළමයි. හරියට මේක බැලන්ස් කරගන්න. අපි හදනව විභාගෙට පරිමාව ගන්න. අපි හදනව විභාගෙට සමීකරණ ගන්න. අපි හදනව පස්තාර ගන්න. කොලේක ලියලා තියාගන්න හදන 10. right එතකොට අරමුණක් තියෙන ඒ જાතිය ගණන් හඹා ගිහිල්ලා අපි හදලා පුරුදු වෙනවා. හරිද? ඒක නිසා හැම ළමයෙක්ම මේ කරන වැඩ ටික පිළිවෙලක් ඇතිව අංග සම්පූර්ණව කරගන්න සමගාමී වලින් භාගයයි. පස්තාර වලින් චූටි කෑල්ලයි. පස්තාර ලකුණු 10ම ගන්න ලේසි නෑනේ දන්නවනේ නේ. දත්ත නිරූපණයේ අර්ථකථනයේ සර් දැන් ටිකක් වගේ පුළුවන්. දැන් ටිකක් තුන් කාලක් වගේ තමයි පුළුවන්. කාලක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි? right ඒක නිසා ළමයි ඔය පොඩි ඒවා තියාගන්න එපා. අඩුපාඩු නැති වෙන්නම ගණන් ටික හදන්න. හරිද? මේක මේ බැහැයි කියන්නේ ඔයාලමනේ අපි කියන්නේ කවුරුවත් කියන්නේ බැහැයි කියන්නේ ඔයාලම තමයි. ඔයාලගේ හිත තමයි කියන්නේ අයියෝ අද නම් උදේ 5ට නැගිටින්න මේ ගණන් පන්ති යරන්නේ මල කරදරයක්. සර් හැමදාම දවස් 3ේම උදේ 5ට නැගිටලා දැන් හිත කියනවා. හිත කියලා ඔයගොල්ලෝ එලාම් එක තියලා නිදි මරමර ගාතින් මේක වහනවා. ඕ පායි වෙලානේ. පායනවා. දැන් ඉතින් මට මාවත් මතක් කරගන්න උදේ පාන්දර අර කම්මැලි සිතුවිල්ල දැන් එනවා උදේ පාන්දර. නේ සමහරවම ඒකනේ පාහමාරට පාට පටන් ගන්න පන්තිර පාහමාරට විතර එන්නේ. එලාම් එක තියෙනවා 4:50ට විතර තියලා බුදි. හරිද? ඉතින් එහෙම වෙන්න එපා. ඔයාලගේ සිත තමයි මේකට මුල් වෙන්නේ. ඔයාලා හිතුවොත් ගණන් වලට ඒකක් ගන්න ඕන කියලා ඒක වළක්වන්න කාටවත් බෑ ළමයි. හරිද? ඒක අපේ අදිෂ්ඨානය වෙන්න ඕන. අපිට එහෙම දෙයක් තියෙනම් හිත ඒකට යොමු වෙනවා. හිත ඉබේම යනවා ඒක හොයාගෙන යන්නේ නේ. ඔයාලා දකින්නේ සමහර දේවල් අපි ගන්න උවමනාවක් වුණාම මේක අරගෙනම තමයි පස්ස බලන්නේ. ඒක තමයි මනුස්ස ස්වභාවය. ඉතින් ඒකට අපි උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. හරිද? ඒකයි මම කිව්වේ හැමෝටම එකක් ගන්න මේ වෙලාවේ තාම ටයිම් තියෙනවා. හැබැයි අර කියන උත්සාහය තමන්ගේ සිතුවිල්ල ඒව තියෙන්න ඕන. කම්මැලි වෙලා බෑ වැඩේට. හරිද? අදටත් මම කියන්නේ ඔයාලා හරියට මේ මාස කීපය හරියටම මැනේජ් කරගත්තොත් ඔය ලකුණු 50 විතර ඉන්න අයට ඒකක් ගන්න එක අමාරු නෑ. හරිද? ඉතින් අර බලවත් ලෙස ඌමනාව තියෙනවා. දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ අලගේ සිතේම තියෙන ඔය කොල්ලෝ හැමින් ඕනේ යන්න කොරියන්ම තමයි යන්න ඕන.
කොරියන් ගිහිල්ලම තමයි නවතින්නේ. සමහර කොල්ලෝ ඉන්නෝ සර් මට ජපාන්ම තමයි යන්න ඕන ජපානෙ ගිහිල්ලම තමයි නවතින්නේ. මේ එහෙම අය ඉන්නවා. කරන්න ඕන කියලා හිතුනොත් කරනවා. නේ? ඒ එහෙම හිතෙන්න ඕන. හිතෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලට හිතෙන්න ඕන මේක කරන්න ඕන ගණන් වලට ඒකක් ගන්න ඕන රිසල්ට් ෂීට් එකේ ඒකක් එනකොට හොඳයි ගණන් වලට. ඉතින් එහෙම හිතුවොත් මං හිතනවා බැරි නෑ. ඔයගොල්ලෝ එනවා උදේ හවස මේකට මහන්සි වෙනවා. එක දිගට වැඩ කරනවා. ඒක අරමුණක් ඉලක්කයක් තියෙනකොට ඒ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කරනවා. ඔයාලා එහෙම නෙමෙයි මේක ඉවර වෙච්ච ගමන් පැන්න එළියට නේ සමහර ඒවා බොක් ගාලා ඇඳට පැන්න එතනම ඉවරයි සිතුවිලි ඇඳේ. ඊට පස්සේ තාපයක් විතර නිදාගෙන නැගිටිනවා කාලා ඔය තියෙන ඒවා දොඩව ඉඳලා ආයිත් සුපුරුදු විදියට ගම වටේ රවුම් ගහයි පිරිවිලාමයි නම් නේ එහෙම කරන්නේ නැතුව අර ඉලක්කය සිතුවිල්ල තියෙන ළමයි. ඕක මහා දෙයක් නෑ. හරිද? සරල දෙයක් තියෙන්නේ. ගෙදරට වෙලා දෙන දෙයක් කාලා පුටුවට වෙලා වාඩි වෙලා ගණන් ටිකක් හදන්න තියෙනවා. පාස් පේපර් පොත මේ දවස්වල පරිහරණය තියෙන්න ඕන. හරිද? මේ දවස්වල පාස් පේපර් පොතේ වැඩ කරන්න ඕන. ඒක නිසා හැමෝටම වැඩ කොටසක් තියෙනවා නියම වෙච්ච. මේ හැම කරන පාඩමෙන්ම පාස් පේපර් ටික කෙරෙන්න ඕන. ඒක නිසා ළමයි මේ කාලය අපිට දාන්න එපා. එක විනාඩි 5ක්වත් විකරුණේ මේ ඔන්ලයින් ඉන්න වැය කරන්නත් එපා. ගොඩක් අයට වෙලා තියෙන්නේ මේක ෆෝන් එක ටැබ් එකයි වෙලානේ. ඔයාලම බලන්න දවසට පැය කීයක් වෙන් වෙනවද ඔක ඔබන්න. මේ සමහර ළමයි මේ පැය 24ම ඔන්ලයින්. දැන් මම වැරදිලාවත් මැසේජ් එකක් දැම්මොත් අපේ මේ ඉන්න කොල්ලෙක් එහෙම මට රිප්ලයි එනවා මම දාන්නේ නැහැ. හරි. මම නම් මෙහෙම කියන්නේ ඉතින් ඒව ඔන්ලයින් ඉන්නේ. ඒක නිසා ඒවා කරගන්න හැබැයි මේකට වැඩි කාලයක් යොමු කරන්න. හරිද? ලොකු ඉල්ලීමක් කරන්න ඔයාලගෙන් ඔයාලට පුළුවන් කරන්න. මෙතන පන්ති ඉන්න හැමෝටම හොඳ රිසල්ට් ගන්න පුළුවන් අය. ඉතින් එහෙම තියෙද්දි ඔයාලා ඒක නැති කරගන්න එපා ළමයි. හරිද? මේ දවස් ටිකේ මහන්සි වෙන්න. නේ? ඔය සමහර අය පාර දිහා බලන් ඉන්නවා, සමහර අය උඩ බලන් ඉන්නවා, සමහර අය දසාපේ කල්පනා කරනවා. රටේම තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ ගාව. හරිද? ඉතින් ඕක කර ඉන්න එපා. ප්‍රශ්න වලට උත්තරේ හොයන්න පුළුවන් විභාගෙ හොඳට පාස් වෙනවා. හරි නේද? රයිට්. ඒක මතක් කරේ සමහර ළමයිගේ කල්ක්‍රියාව මම නිකන් හරි නෑ කියලා හිතුණු නිසා. ඔයාලට ඉලක්කයක් අරමුණක් පියාගෙන වැඩ ටික කරන්න. රයිට්. මේ කරන පාඩමත් ළමයි ඒ වගේම වැදගත්. හරි. මේ ගානට උත්තර ටික මට එවලා තිබුණා ළමයි අපි බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. පළවෙනි සමීකරණය ඔන්න අපි 3ෙන් ගුණ කළා මේක 3යි කරා. දැන් බලන්න පළවෙනි එක අයින් කරන්න. ඔයාලට පේනවා ඇති දෙවෙනි එකේ තියෙන්නේ 3y තුන්වෙනි එකේ තියෙන්නේ 3y. මේක ධන 3y මේකත් ධන 3y. එකතු කරොත් අයින් වෙන්නේ මේ දෙන්න අඩු කරොත්ද? ඒක තමයි වැදගත් කාරණේ මේ. එකතු කරන එකද අඩු කරන එකද? අඩු කරන එක. අන්න හරි. එහෙනම් මේකේ අපි කරන්නේ ළමයි 3ෙන් 2 අඩු කරන එක. අපි මේකේ 3ෙන් 2 අඩු කරනවා. ඕනම තමයි කරන්නේ. තුන්වෙනි සමීකරණේ තියෙනවා 9x ධන 3y ගෙන් අඩු කරනවා මෙන්න මේක. අඩු කිරීමේදී විතරක් ළමයි වරහණක් දාලා අඩු කරන්න. එතකොට වරදින්නේ නැහැ. මොකද මේ පද දෙකම අඩු කිරීම වෙන්න ඕන. right. අනිත් පැත්තේ 42 අඩු කිරීම 21. right. අඩු කිරීමේදී විතරයි වරහණ. එකතු කිරීමේදී නම් ඔහොම බලිවට කමක් නැහැ. දැන් වරහණ ඉවත් කරමු. 9x ධන 3y ධනයි ඍණයි ඍණ. ධනයි ඍණයි ඍණ. 42න් 21ක් ගියොත් 21යි. දැන් ළමයි මොකද වෙන්නේ? ධන 3යි y ට ඍණ 3යි y කැපෙනවා. 9x ගෙන් 2x ගියොත් 7x. සමානයි 21යි. දැන් දෙපැත්තම අපි 7ෙන් බෙදමු ළමයි. x සමානයි 21ට 7 3යි. ඕන්න ඔය එන උත්තරය පහසුවෙන්ම අපි එකේ ආදේශ කරොත් y ට ළමයි පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් අපි එකට ආදේශ කරමු. එකට 3x ධන y සමානයි 14යි. හරි. ආදේශ කරමු 3 වාරයක් x දාමු 3. ධන y සමානයි 14යි.
එක 3 ආදේශ කරා 3 වරක් 3 9යි. 9 ධන y සමානයි 14යි. y අනිත් 9 අනිත් පැත්තට දාලා අඩු කරලා. y සමානයි 14න් 9ක් අඩු කරොත් එනවා 5යි කියලා. right. හදමු නැති අය හදාගන්න. දෙකයි x ධන 5යි y සමානයි 9යි. 3යි x ධන 2යි y සමානයි 8යි. මේක අංක 1 මේක අංක 2. හරි. දැන් ළමයි අපි මේ ගාන හදන්න ගමු. මේකේ ළමයි කියන්න සංගුණක සමාන කරන්න ලේසි x ගෙද y ගෙද. අපි ටික ටික ඉස්සරහට ඇවිල්ලා ඉන්න පාඩමේ. සමාන කරන්න ලේසි x ගෙද y ගෙද. මේකේ සංගුණකය 2යි මේකේ 3යි. ඒ දෙන්න අසමානයි. මේකේ y ගේ 5යි මෙතන y ගේ 2යි. ඒ දෙන්නත් අසමානයි. ඒක නිසා ළමයි සිද්ධ වෙනවා එක්කෝ x ගේ එක්කෝ y ගේ සමාන කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ සමීකරණ දෙකෙන් එකක් වෙනස් කරලා මේ වැඩේ කරන්න බෑ ළමයි. දෙකම වෙනස් කරන්න වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. right. 2යි 3යි ගත්තොත් මෙන්න මේ දෙන්න x ගේ සංගුණකය ගත්තොත් මේ දෙන්න අපිට පුළුවන් එකම සංගුණකයකට ගේන්න 6යි x කරන්න. මෙයත් 6යි x කරන්න පුළුවන්. මෙයත් 6x කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? මෙයා ගුණ කරනොත් 3. මෙයා ගුණ කරනොත් 2. ඒ එක ක්‍රමයක්. නැත්නම් y ගේ සංගුණක සමාන කරන්න පුළුවන් මේ දෙන්නම 5ටයි 10ටයි කුඩා පොදු ගුණාකාරය. sorry. 5ටයි 2ටයි කුඩා පොදු ගුණාකාරය 10. මේ දෙන්න 10 කරන්නත් පුළුවන්. මේක 2කින් ගුණ කරගන්න මේක 5න් ගුණ කරා. ඔයාලට කැමති දෙන්නෙක් සමාන කරන්න පුළුවන්. එක්කෝ x වල සංගුණක හදන්න එක්කෝ y වල හදන්න. මම මෙහෙම වැඩක් කරනවා. මම ළමයි x ගේ සංගුණක සමාන කරනවා. මේ දෙන්න සමාන කරනවා. 2 හා 3 අපි ගේනවා එකම පොදු හරයකට නැත්නම් කුඩා පොදු ගුණාකාරයකට. එහෙනම් පළවෙනි සමීකරණය මෙන්න මේ x 6යි x කරන්න ඕන. 6 කරන්න නම් මේක 3ෙන් ගුණ කරගන්න. 1 ගුණ කරගන්න 3. මේ සියල්ල 3ෙන් ගුණ කරනවා. 2යි x 3ෙන් ගුණ කරොත් 6යි. 5යි y 3ෙන් ගුණ කරොත් 15යි y. 9 3ෙන් ගුණ කරොත් 27යි. ඔන්න අලුතෙන් එන එක්කෙනා අංක 3. ඊළඟට ළමයි මෙන්න මේක එයාගේ 3යි x අපිට පුළුවන් 2කින් ගුණ කරලා මෙයා 6යි x කරන්න. ඒක කරන්න නම් 2 ගුණ කරන්න ඕන කීයෙන්ද? 3 වරක් කීයද 6 වෙන්නේ? 3 වරක් 2. එහෙනම් 2කින් ගුණ කරනවා. 3 වරක් 2 6යි x ධන. මෙතන 2කින් ගුණ කරොත් ළමයි 4යි y. 8 2කින් ගුණ කරොත් 16යි. ඔන්න අංක 4 ආවා. එහෙනම් සමීකරණ 2 අපි ගුණ කරලා අලුතෙන් දෙකක් හදාගත්තා. 3 සහ 4 කියලා. මෙන්න අලුතෙන් ආපු දෙන්න. මෙන්න මේ ආපු දෙන්නගේ අපි 6 සංගුණක x ගේ සංගුණක තමයි සමාන කරේ 6 කියලා. මෙතන x ගේ සංගුණකය 6යි x, මෙතනත් x ගේ සංගුණකය 6යි 6x වෙනවා. එහෙනම් ළමයි කරන්න තියෙන්නේ x අයින් කරන එක තමයි දැන්. සංගුණක සමාන කර මේ දෙන්න අයින් කරා. එකතු කරොත්ද 6යි x අයින් වෙන්නේ, අඩු කරොත්ද අයින් වෙන්නේ. මොකද කරන්න ඕනේ? එකතු කරන්නද ළමයි අඩු කරන්නද? අඩු කරමු. එකතු කරොත් 6ix 6x දෙන්නේ 12ix වෙනවා. එතකොට වැඩක් නැහෙනි. අපි කරන්නේ නම් 4ෙන් 3 අඩු කරනවා. ලොකු එකෙන් පොඩි එක අඩු කරා. නෑ, ලොකු එක ළමයි 3නේ. 3ෙන් 4 අඩු කරමු. මෙන්න මේ පැත්ත ලොකු එක තමයි ගන්න වෙන්නේ.
මේ ඉලක්කම තියෙන පැත්ත ලොකු එක්කෙනා තමයි මුලින් ලියන්නේ. එයාගෙන් මෙයා අඩු කරමු. එහෙනම් 3ෙන් අඩු කරමු 4. එහෙනම් ලියනවා 3 වෙනි එක 6x ධන 15y. අඩු කිරීම මේක 6x ධන 4y. අනිත් පැත්තේ 27 අඩු කිරීම 16. ඔන්න අඩු කිරීම කරලා තියෙනවා වරහණකුත් දාලා තියෙනවා ළමයි. අපි දැන් වරහණ ඉවත් කරගමු. ධනයි ඍණයි ඍණයි. ධනයි ඍණයි ඍණයි. 27න් 16ක් අඩු කරන්න කීයද ළමයි? 11යි. ධන 6ix ඍණ 6ix කැපුණා. 15y ගෙන් 4y ගියොත් ළමයි 11y සමානයි 11යි. 11y සමානයි 11යි. දැන් ළමයි දෙපැත්තම 11න් බෙදන්න. 11y සමානයි 11යි දෙපැත්ත 11න් බෙදන්න. 11ට 11 කැපුණා y සමානයි 11ට 11 ඒවා 1යි. ඔන්න ආව y ට උත්තරය. දැන් ඔන්න ඔය එන උත්තරය ලේසි මේක ආදේශ කරන්න. මේ හතරෙන් කැමති එක දාන්න ළමයි. මේ දෙක කොහොමත් ලොකුයිනේ. ඒක අයින් කරන්න. එකේ හරි දෙකේ හරි දාන්න. දෙකම එකයි ඉතින් මොකක දැම්මත් එකයි. මම එකට දාන්න එකට. එකට ආදේශ කරන්න. 2x ධන 5y සමානයි 9යි. කොහොමද? 2යි x ධන 5යි y ට දාන්න ළමයි ආපු එක. ඔන්න දැම්මා. සමානයි 9යි. දැන් මේක සුළු කරගමු. 2x සමානයි 5 1 5යි සමානයි 9යි. මේ පහ ළමයි අනිත් පැත්තට දාලා අඩු කරමු. 2x සමානයි 9න් 5ක් ගියොත් 4යි. දැන් දරුවනේ දෙපැත්ත දෙකෙන් බෙදුණොත්. x සමානයි 4 දෙකෙන් බෙදුණොත් 2යි. වැඩේ ඉවරයි. හදාගන්න. ළමයි වැඩේ අහවරක් නම් කියන්න. right මේ ගානත් අතමු. අටයි x ඍණ 3යි y සමානයි 1යි. තුනයි x ධන 2යි y සමානයි 16යි. මේක අංක 1 මේක අංක 2. මේක හදා. මේක ළමයි ඕගොල්ලන්ට බාර දෙනවා මට හදලා දෙන්න බලමු.
ඉවරද ළමයි? x ට 2යි y ට 5යි. බලමු. අනිත් අයගේ උත්තර x ට 2යි y ට 5ම තමයි. එහෙම දෙන්නේ. මේ මට කියන්නකෝ මේ ඔයාලා කීයද පුතේ වෙනස් කරේ? පළවෙනි එකේ දෙවෙනි එකේ කාගේද සංගුණක සමාන කරේ? x ගෙද සමාන කරේ y ගෙද? කාගේ ලේසි මේක සංගුණක සමාන කරා? x ගේ සමාන කරන එකද y ගේ සමාන කරන එකද? y ගේ ලේසි. ගොඩාක් අය කියනවා ළමයි y ගේ සමාන කරා නම් ලේසි කියලා නේ. මෙතන තියෙන්නේ 3යි y. මේක 2යි y. 3යි y ගේ 2යි y ගේ දෙන්නටම කුඩා පොදු ගුණාකාරය කවුද? 3ටයි 2ටයි කුඩා පොදු ගුණාකාරය 6. එහෙනම් මෙන්න මේ දෙන්නම 6යි y කරා නම් හරි. මේක 6යි y වෙන්න නම් 3යි y ගුණ වෙන්න ඕන ළමයි 2කින්. එහෙනම් 1 ගුණ වෙන්න ඕන 2කින්. මේක ගුණ කරන්න 2කින්. right. මෙයා 2කින් ගුණ කරව 8 වරක් 2 16යි. මෙයා 2කින් ගුණ කරව 3 වරක් 2 6යි y. සමානයි. මේක 2කින් ගුණ කරොත් 2 වරක් 1 2යි. මේක අංක 3. මේක 6යි y වෙන්න නම් 2යි y ගුණ වෙන්න ඕන 3. එහෙනම් 2 ගුණ කරනවා 3. 3 වරක් 3 9යි 3 වරක් 2 6යි y. 16 වරක් 3 48යි මේක අංක 4. ඊළඟට ළමයි හොඳට දකින්න හොඳට බලන්න. මෙතන තියෙන්නේ ඍණ 6යි y. මෙතන තියෙන්නේ ධන 6යි y. මේ දෙන්නගේ ලකුණු විරුද්ධයි. විරුද්ධ නම් එකතු කරන්න උන් දෙන්න මරාගෙන මැරෙනවා. හරිනේ? එහෙනම් විරුද්ධ දෙන්නේ එකතු කරා උත්තරයට යන්න පුළුවන්. එහෙනම් 3ට 4 එකතු කරනවා. එකතු කරමු. 16යි x ඍණ 6යි y ට එකතු කරනවා. 9යි x ධන 6යි y. අනිත් පැත්තේ ළමයි 2යි 48යි එකතු කරනවා. ඍණ 6යි y ට ධන 6යි y කැපිලා 16යි x ට 9යි x එකතු කරන්න 16යි 9යි 25යි 42යි 8යි 50. දැන් දරුවනේ දෙපැත්තම 25න් බෙදුවා නම් x ලාගේ එනවා. x සමානයි 25 50ට 25 ඒවා 2යි කියලා එනවා. හරි ඔයාලගේ උත්තරේ නිවැරදි. ඊළඟට ඔය එන උත්තරය එකේ හරි දෙකේ හරි ආදේශ කරමු. මං හිතනවා මොකද ආදේශ කරන්නේ? x ටනේ උත්තරය ආවේ. දෙකට දාන එක ලේසි ළමයි ඕකේ. දෙකට ආදේශ කරමු. නැත්නම් ටිකක් අමාරු වෙනවා. ඍණ ලකුණක් එනවනේ. දෙකට ආදේශ කරමු. 3යි x ධන 2යි y සමානයි 16යි. දැන් දාමු 3යි x දාන්න ආපු 2 3 වරක් 2 ධන 2යි y සමානයි 16යි. 3 වරක් 2 6යි. මෙන්න මේ 6 අනිත් පැත්තට දාන්න 2යි y සමානයි 16 ඍණ 6යි. 2යි y සමානයි 16න් 6ක් ගියොත් දැන් දෙපැත්තම 2කින් බෙදනවා. y සමානයි 5යි. y දෙනවා 5. හරි. ඔන්න ළමයි මම 10 වසරේ ටික ඉවර කරා. දැන් තමයි ඔන්න අලුත්ම ටික පටන් ගන්න යන්නේ. right. ලියමු මාතෘකාව. ඔන්න 11 වසරට අපි ගොඩ වෙන්න සූදානම්. ලියන්න ළමයි මාතෘකාව. භාගමය සංගුණක සහිත භාගමය සංගුණක සහිත භාගමය සංගුණක සහිත භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳීම. භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳීම.
ළමයි මේවා දැක්කම ටිකක් බය වෙන්න එපා ඕගොල්ලෝ හොඳද? අපි හදමු. 2න් 1යි x ධන 3න් 1යි y සමානයි 20යි. 4න් 1යි x ඍණ 6න් 1යි y සමානයි 0යි. මෙන්න ළමයි 11 වසරේ ගණන්. විභාගෙට මේ જાතියේවත් ඇවිල්ලා තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේ වගේ ගණනක් හදන්නේ කියලා. හොඳට බලන්න. හොඳට බලන්න ওই ගාන දිහා. මේක අංක 1 මේක අංක 2. right. මෙන්න මේ වගේ ගානක් හදන විදිය ළමයි අපි කොහොමද කරන්නේ කියලා හොඳට අධීක්ෂණයක් කරලා බලමු. දැන් මේ භාගමය සංගුණක බලන්න x ගේ සංගුණකය භාගයක් y ගේ සංගුණකයක් භාගයක් තුනෙන් එකක් නේ තියෙන්නේ. මෙතනත් භාග සංඛ්‍යාවක් මෙතනත් භාග සංඛ්‍යාවක්. මේ භාග සංඛ්‍යා තියාගෙන ගාන හදන්න බෑ. එහෙම හදන්න බෑ. අපි මේ භාගමය හරය අයින් කරනවා ළමයි. හරය අපි අයින් කරලා දාන්න try කරමු. ඒ කියන්නේ හරය තියෙන මෙන්න මේ ඉලක්කම් දෙක අයින් කරන්න ඕන 2 සහ 3. නැත්නම් මේ ගාන හදන්න බෑ. අපි හරය අයින් කරන්න ඕන. ඒක කරන්න නම් මෙන්න මේ පළවෙනි සමීකරණයේ x ගේ සංගුණකයේ භාගයයිනේ. මෙන්න මේ දෙකට සහ මෙතන තියෙන 3ට. ඒ කියන්නේ හරයන් දෙකටම ගැලපෙන පොදු හරයක් ගන්නවා. 2ටයි 3ටයි දෙන්නටම ගැලපෙන පොදු හරය ළමයි කීයද? 2ටයි 3ටයි ගැලපෙන පොදු හරය කුඩා පොදු ගුණාකාරය 6. ඒක නිසා මෙන්න මේකේ තියෙන සියලු පද මේකේ කුඩා පොදු ගුණාකාරය 2 සහ 3 6. ඒ 6න් ගුණ කරනවා. මෙයක් 6න් ගුණ කරනවා. මෙයක් 6න් ගුණ කරනවා. මෙයක් 6න් ගුණ කරනවා. එතකොට වෙන්නේ ළමයි ඒ 6ත් එක්ක මේ දෙක කැපෙනවා. මේක ගුණ කරන 6ත් එක්ක මේ 3 කැපෙනවා. මේක 6න් ගුණ වෙලා 120 වෙනවා. අන්න එහෙමයි පළවෙනි සමීකරණේ හරය අපි නැති කරන්නේ. එහෙනම් අපි කළා බලමු මේක. පළවෙනි සමීකරණෙම 6න් ගුණ කරනවා. right. ඒක මෙන්න මෙහෙමයි කරන්නේ ළමයි. සුට්ටක් අහන් ඉන්න. අපිට තව පේලියක් ලියන එක කරදරයි. ඔයාලා ඔතනම පෑනෙන් පොඩියට ලියා ගන්න ඔය 6. ඔන්න බලන්න මම ලියන එක. මෙතනත් ලියනවා. මෙතනත් ලියනවා. ඔන්නම ලියා ගන්න. ලේසියිනේ එහෙම ලියා ගත්තාම. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න ಗುಣ වෙනකොට මේක උඩ තියෙන්නේ මේක යට තියෙන කැපෙනවා. 2ට 1යි 6ට 3යි. ඉතුරු වෙනවා 3 වරක් 1 3යි x තියෙන නිසා 3යි x. මෙන්න මේක 6න් ගුණ වෙනකොට කැපෙනවා 3ට 1යි 6ට 3 2යි. දෙවරක් 1 2යි y. ප්‍රමාණ අනිත් පැත්තේ 20 ඒවා 6ක් 120යි. අලුතෙන් එන එක්කෙනා අංක 3 right. එයා ඔන්න ලස්සනට modify කරලා ගත්තා. right. දැන් කියන්න ළමයි තුන්වෙනි සමීකරණය දෙවනි සමීකරණය. මෙන්න මේ දෙවනි සමීකරණයේ 4ටයි 6ටයි මෙන්න මේ හරයන් දෙකට කුඩා පොදු ගුණාකාරය කීයද? right. ඔයාගේ උත්තරයක් ප්‍රවීන් කියනවා සර් මේ දෙන්නට ගැලපෙන්නේ 12ලු. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 12 නිසා මේකත් 12න් ගුණ කරනවා. මේකත් 12න් ගුණ කරනවා. මේකත් 12න් ගුණ කරනවා. එහෙනම් ළමයි 4 6 පොදු හරය 12 නිසා මේ සියල්ල 12න් ගුණ කරනවා. මේකත් 12න් ගුණ කරනවා. right. ගුණ කරමු. ඔන්න බලන්න වෙන දේ. 4ට 1යි 12ට 3යි. 3 වරක් x 3යි. මෙතන 6ට 1යි 12ට 6ව 2යි. දෙවරක් 1 2යි y. අනිත් පැත්තේනවා 12 තරම් බිඳුව බිඳුවයි. මේක අංක 4. ඔන්නෝම අලුතින් සමීකරණ දෙකක් එනවා. දැන් කියන්න මේ සමීකරණ දෙක හරි ලේසි ළමයි විසඳන්න. මාරම ලේසි. x ගේ සංගුණක සමාන වෙලා එන්නේ. y ගේ සංගුණක සමාන වෙලා එන්නේ. ටග්ගාල කරන්න පුළුවන්
මෙන්න මේ දෙන්න අයින් කරන එක. ඇයි මේ 3යි 4යි එකතු වෙච්ච ගමන් මේ දෙන්න අයින් වෙනවා. එහෙනම් ලේසිම වැඩේ අඩු කරන එක නෙවෙයි එකතු කරන එකනේ. එහෙනම් 3යි 4යි සමීකරණ දෙක එකතු කරන්න උත්තරයට යන්න පුළුවන්. එහෙනම් 3යි 4යි එකතු කරන්න එකතු කරලා උත්තරේ ගමු. right ඔතනින් එහා බාර දෙනවා හදන්න. හදන්න. x 20ක් ආව නම් හරි ළමයි. ළමයි මේ මට කියන y ට කීයක් එනවද? තුනයි හතරයි එකතු කරා. එකතු කිරීමේදී ළමයි වරහන්න ඕනේ නැහැ. ඔහොම එකතු කරන්න. 3x කියන 2යි වගේ. සමානයි 120 එකතු කිරීම බිඳුව. දැන් මොකද වෙන්නේ? ධන 2යි y ට ඍණ 2යි y කැපෙනවා 3යි x 6යි. බිඳුව 120 එකතු කරාම 120යි. දැන් ළමයි දෙපැත්තම 6න් බෙදෙනවා. x සමානයි 120 6න් බෙදුනොත් 20යි. right ඒක ඉවරයි. ඊළඟට ළමයි y හොයන්න ඕන. මේ උඩ සමීකරණ දෙකට නම් අතවත් කියන්න එපා ළමයි. ඒක භයානකයි. මේ දෙන්නකින් කරගන්න දෙයක් කරගන්න. මොකද ආදේශ කරන්න ලේසි. එකේ හරි දෙකේ හරි ආදේශ කරන්න. y දෙන්න ඕන 30යි. අන්න හරි. මම ආදේශ කරනවා ළමයි 4ට ආදේශ කරනවා. 3x ඍණ 2y සමානයි බිඳුවයි. 3 වාරයක් x දාන්න 20 ඍණ 2y සමානයි බිඳුවයි. right මේක අර සුළු කරන විදිහ අපේ ඇඟේ තියෙන්න ඕන ළමයි ඈ. මේවා එහා පැත්තට දාන විදිය මෙහා පැත්තට දාන විදිය ඒව තියෙන්න ඕන. මම ඍණ 2y අනිත් පැත්තට දානවා. 20 ව 3ක් 60යි. ඍණ 2y අනිත් පැත්තට ගියාම ධන 2y. දැන් ළමයි දෙපැත්තම දෙකෙන් බෙදනවා. y සමානයි 60 දෙකෙන් බෙදුනොත් 30යි. ඒක තමයි ගාණය. right ඔන්න භාගමය සංගුණක සහිත ගානකුත් අපි හැදුවා. ඊළඟ ගානට යමු ළමයි. දැන් ඇත්තටම මේ මූලිකම ක්‍රමය තියෙනම් මේවා හදන එක අමාරු නෑ. මම ඒක අර පළවෙනි ගාන ඉඳලා පොඩි ගාන ඉඳලා මේ හදාගෙන ඉන්න ඔයාලට තේරෙනවා. එක සැරේටම භාගමය සංගුණක වලට පැන්නනම් කෙලින්මනේ පොල්ලින් යවුවා වගේ ඔළුවට මතකත් නෑ පරණ ඒවා. දැන් පොඩ මතක් කරගෙන යන ගමනක් තියෙන්නේ. අපි ඊළඟ ගානට යමු ළමයි. එයා ගන්න මේ ගාන. වැඩිපුර ගණන් ටිකක් හදමු ළමයි. ඊයේත් අපි නිවාඩු ගත්තනේ නේ. පහෙන් 3යි a ධන 3න් 1යි b සමානයි 3යි. දෙකෙන් 1යි a ඍණ
3න් 1යි b සමානයි 8යි. මේක අංක 1 මේක අංක 2. right. විසඳන්න තියෙන්නේ ඉස්සෙල්ලම ළමයි 5ටයි 3ටයි කුඩා පොදු ගුණාකාරය හොයන් ඒකෙන් ගුණ කරන්න. 2ටයි 3ටයි කුඩා පොදු ගුණාකාරයෙන් මේක ගුණ කළා හරය අයින් කරන් ඉන්න. ළමයි මොකද තත්ත්වේ හොඳයිද බරපතලයිද? දිල්මි හුඟ දවසකට පස්සේ පන්තියේ ඉන්නේ නේ. ඒ දිල්මි මොකෝ එක දිගට එන්නේ නැත්තේ. දැන් හැමෝම පන්තියට නොකඩවා එන්න ඕනනේ. ඒක තමයි වටින්නේ. මේ කැඩි කැඩි ආවොත් ඔයාලටම තමයි අපරාධේ. මොකද අපි එක දිගට දවස් 3ක් විතර කරන නිසා වැඩ ගොඩක් කරනවා. කවුරුත් කට් කරගන්න එපා. දැන් මම මේ වාරේ පාඩම් මේ වෙනකොට ඉවර කරලා තියෙන්නේ ළමයි පාඩම් 5ක්. මේ යන්නේ මේ වාරේ 5 වෙනි පාඩම. පිළිවෙලට කරලා තියෙන්නේ. තා 3යි තියෙන්නේ. දෙවනි වාරයට අදාළ පාඩම් 3යි. ওই 3 කරාම හරි. 5 වාර කරා මාසයක් විතරනේ. හරි. අපි අපේ වැඩ ටික පිළිවෙලට කරලා තියෙනවා. ඔයාලගේ ඩියුටි එක ඔයාලා හරියට කරන්න ඕන. මට උත්තරයක් ගත්ත ළමයි ඉන්නව නම් කියන්න. දෙදුල මේ ගණන් ටික හැදුවද මට දෙදුල උත්තරයක් කියන්න බලන්න. තාම හදනවා. right. මේ ශිහාන් මොකෝ පරක්කු වෙලා පන්තියට ආවේ. ඒ ශිහාන් මම දැන්නේ ආවේ. තා පැය භාගයක් තියෙන්නේ. ඉක්මනට කියන්න. මම ඇවිල්ලානේ සර් ඉඳී. ඔයා ඇවිල්ලා හිටියේ නේ? මම දැක්කේ නෑ. කවුද දැන් පරක්කු වෙලා ආවේ? 5ට ආවේ. ශිහාන් නිකිය සහන් නැත්තේ නේ. ශිහාන් එහෙම වෙන්නේ නැත්තේ. මේ සහන් නඩු ඒක තමයි. දැන් උදේ පන්තියට ආව කවුරු හරි නේ. දැන් මේ සෑහෙන්න ප්‍රමාද වෙලා
පන්තියක් තිබුණලු. ඔය ඉන්නේ හොර ගෙඩිය වගේ නේ. ඉස්කෝලේ. අංක 8 කවුද නම? අංක 8 මෙහෙමයි. දැන් නම් ළමයි මේ ගාන හදන්න ආවට වැඩක් නැහැ. දැන් දන්නවනේ උදේ ඉඳලා කරලා මේක ඇවිල්ලා එක සැරේට හදන්න කිව්ව ගමන් නිකන් පොල්ලෙන් ගැහුවා වගේ නේ. මුලින් නම් ඉන්න ඕනේ නැත්තම් මාර වැඩේ වෙන්නේ මගදී බලා යනකොට නේ. චිත්‍රපටිය භාගයට බැලුවා වගේ. මාර වැඩේ. මේ ළඟදී මමත් මේ ටිකක් ප්‍රමාද වෙලා නිකමන ටීවී එක දාලා බැලුවා. ෆිල්ම් එකක් යනවා. මං ඉතින් බලන් ඉන්නවා. තේරෙන්නේ නැහැ ළම. බැරිම දැන වහලා දැම්මා. ඇයි ටිකක් ගිහිල්ලා නේ හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. ගහ ගන්නෝ නේ. ඕකන්න බලයින් කාටද ගාන්නේ මොකද්ද වෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. වහලා දැම්මා. ඒ වගේ තමයි තා පොඩ්ඩගේ ඕගොල්ලෝ පරක් වෙලේ නැහැ වහලා දානවා. ගහේ දාන්න සර් රෙකෝඩින් එක එවනවද? සර් ෆිල්ම් බලනවද? අහනවද බලන්න. ඇයි බොලාට විතරද බලන්න හොඳ? අපි බැලුවාම බැලෙන්නේ නැද්ද? හරි. ඔයගොල්ලෝ හිතන්නේ නැති සර්ලා කියන්නේ කාමුස් චරිතනේ ෆිල්ම් එහෙම බලන්නේ හැමතිස්සෙම නිකන් සිල් ගත්තු ගමන් ඉන්නේ. හරි. හොඳයි එහෙම හිතන්න. මේ තාම ආවේ නැහැ ළමයි උත්තරය. අපි චතුමිනියකින් අහමු. අන්න බීට 9ක් ඇවිල්ලා දෙනෙසිට. බීට ඍණ 9ක් ඇවිල්ලා තියෙනනේ. ළමයි මේ පළවෙනි එකේ 5ටයි 3ටයි කුඩා පොදු ගුණාකාරේ 15. එහෙනම් පළවෙනි සමීකරණේ ගුණ කරන්න ඕන 15. මේකත් 15න් මේකත් 15න් මේකත් 15න්. සේරම 15න් ගුණ කරා නම් හරි. 5ට 1යි 15ට 5ව 3යි. 3 වරක් 3 9යි. මේක 3ට 1යි 15ට 3ය 5යි. 5 වරක් 1 5යි b. අනිත් පැත්තේ 3 වරක් 15 45යි. මේක අංක 3. right. බලමු ඔන්න උත්තර ඇවිල්ලා තියෙන මේ වෙනකොට 2ටයි 3ටයි කුඩා පොදු ගුණාකාරය 6 නිසා මේක සියලු පද ගුණ කරනවා ළමයි 6. මේකත් 6න් ගුණ කරනවා. මේකත් 6න් ගුණ කරනවා. මේකත් 6න් ගුණ කරනවා. දැන් කැපෙන ඒවා කපනවා. 2ට 1යි 6ට 3යි. 3 වරක් 1 3යි. 3ට 1යි 6ට 2යි. දෙවරක් 1 2යි b. අනිත් පැත්තේ 8 වරක් 6 48යි. මේක අංක 4. ඔන්න ඔහම එනවා. දැන් ළමයි මර වැඩි ඒකේ සංගුණකත් සමාන නැහැ බීගේ සංගුණක සමානත් නැහැ. දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ගාන තුල මොකක් වෙන්නද? මේ ගාන තුල ළමයි තව සමීකරණයකට යන්න වෙනවා. ඕන ගැටලු තියෙන අය බලන්න. අපිට දැන් සිද්ධ වෙනවා 3 4 සංගුණක නැවත සැරයක් සමාන කරන්න. මෙතන 9යි තියෙනවා මෙතන 3යි තියෙනවා. මෙතන 5යි b තියෙනවා මෙතන 2යි b තියෙනවා. ලේසිම වැඩේ ළමයි මෙන්න මේ 3යි මේක 9යි කරා නම් හරි. ඒක විතරක් 9යි කරන්න පුළුවන්. මොකද 3 3ෙන් ගුණ කරාම 9 වෙනවා. එතකොට මෙයා වෙනස් කරන්න ඕනේ නැහැ. එහෙනම් අපි නැවත 4 වෙනි සමීකරණය වෙනස් කරනවා. 4 වෙනි සමීකරණය ගුණ කරනවා 3 වරක් 3 9 නිසා 3. 4 වෙනි සමීකරණයම ගුණ කරන 3. මේක 3ෙන් ගුණ කරාම 3 වරක් 3 9යි. 3 වරක් 1 6යි b. 48 3ෙන් ගුණ කරා. 8 වරක් 3 24න් 4 දෙකක් ඉතුරුයි 3 වරක් 4 12යි 2යි 14 144. මේ අලුතෙන් එන එක්කෙනා දානවා අංක 5 කියලා. දැක්කද ළමයි? පස්වෙනි සමීකරණයටත් චරණ වුණා. ඔන්නමයි වැඩේ වෙන්නේ. දැන්
අපි කරන්නේ ළමයි මේ සමීකරණ සේරම අතහැරලා 3යි 5යි විතරක් වැඩේට අල්ල ගන්නවා. මොකද ඒ දෙන්නගේ තමයි සංගුණක සමාන. මෙතනත් 9යි ඉන්නවා, මෙතනත් 9යි ඉන්නවා. එහෙනම් ළමයි මොකද්ද කරන්නේ? එක්ක 3න් 5 අඩු කරන්න ඕන. නැත්නම් 5න් 3 අඩු කරන්න ඕන. මොකද 9යි දෙකම ධන 9යි තියෙන එකතු කරන්න එපා. 9යි 9යි 18 වෙනවා. එහෙනම් අපි අඩු කරමු 5න් 3. 5න් 3 අඩු කරමු. පස්වෙනි එකේ වම ලියන 9යි ඍණ 6යි b. අඩු කිරීම තුන්වෙනි එකේ වම 9යි ඍණ 5යි b. අනිත් පැත්තේ මොකද ලියන්නේ? 144 ඍණ 45. මම එක යටින් ලියනවා ළමයි. 144 ඍණ 45. ඔන්නෝම ලියවෙනවා. right. 9යි ඍණ 6යි b ගෙන් අඩු කරනවා. 9යි ධන 5යි b අඩු කරනකොට වරහණක් දාන්න කිව්වනේ. දැන් මේක සුළු කරගමු. 9යි ඍණ 6යි b ඍණයි ධනයි ඍණ ඍණයි ඍණයි ධන 144න් 45ක් අඩු කරොත් කීයද ළමයි? 99ද? 99යි නේ. 99යි. දැන් ධන 9යි ඊට ඍණ 9යි කැපෙනවා. ඔන්න ඔතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ළමයි. ඍණ 6යි b ධන 5යි b. ටිකක් බරපතල උත්තරයක් එන්නේ ඔතන. ඔය දෙක එකතු වෙනවද අඩු වෙනවද? ඍණ 6යි ධන 5යි. ඍණ 6යි ධන 5යි එකතු වෙනවද අඩු වෙනවද? මෙතන තියෙන්නේ ඍණ 6යි b. ඔතෙන්ට ධන 5යි b නෙවෙයි ඉන්නේ. මෙතන තියෙන්නේ ධන 5යි b. sorry මෙන්න මෙතෙන්දි වැරද්දක් වෙලා. මෙතන ධන වැටෙන්න ඕන. හරි. දැන් ඍණයි ධනයි ඍණ. මෙතෙන්ද ඍණ ආවනම් හරි. right. ඍණ 6යි b ඍණ 5යි b. ඍණ 6යි b ඍණ 5යි b දෙකම එකතු වෙලා ඍණ 6යි ඍණ 5යි ඍණ 11යි b වෙනවා. සමාන යනවා. දැන් හරි. දැන් දෙපැත්තම බෙදනවා ඍණ 11න් ළමයි. මේ පැත්තත් ඍණ 11න් බෙදනවා. මේ පැත්තත් ඍණ 11න් බෙදනවා. කැපිලා යනවා b සමානයි 99ට 11 ඒවා 9යි ධනයි ඍණයි ඍණ. b ට ඍණ 9ක් එනවා. ඒක ටිකක් සංකීර්ණයි නේ. ඔයාලට පේනවා ඇති. ඕවා තමයි 11 තියෙන්නේ. දැන් ඔය එන උත්තරය ළමයි ලේසිම වැඩේ මෙන්න මේ තුනෙන් එකකට දාන එක. මම හිතනවා ලේසි ළමයි මෙන්න මේකේ 4ට ආදේශ කරන්න. 4ට දැම්ම නම් හරි b ගේ උත්තරේ. දාලා බලන්න කීයක් එනවද කියලා. හතරට ආදේශ කරලා බලන්න. එතකොට මෙතන 9 වරක් 2 18යි ඍණ 18යි අනිත් පැත්තට දාන්න 30යි. ඒට 10 දෙන්නේ. ආ 10 එන්නේ නේ. ඒට 10ක් එන්න ඕන. හදලා බලන්න. ඔයාලා කැමති එකට ආදේශ කරන්න උත්තරේ නම් එනවා ලේසි 4ට දැම්මනම්. right ඔන්න 4ට දැම්මා. 3යි a ඍණ දෙක වාරයක් b ට දාන්න ඍණ 9යි. සමානයි 48. ඔන්න b වෙනුවට ළමයි ඍණ 9 ආදේශ කරා. 11 එන්නේ 11 දෙන්නේ 10 එන්න ඕන. 3යි a ඍණයි ධන දෙවරක් 9 18යි. සමානයි 48යි.
ධන 18ක් එන්නේ. දැන් ධන 18 අනිත් පැත්තට දාන්න ඍණ 18ක් වෙනවා. 3යි a සමානයි 48න් 18ක් ගියොත් 30යි. දැන් දරුවනේ දෙපැත්ත 3ෙන් බෙදනවා. a සමානයි 30 3ෙන් බෙදුනහම 10යි. right. ඔන්න උත්තරේ. මේ විදිහින් මම දීපුව නෙවෙයි ඔයගොල්ලෝ දන්න මේවා ඔයාලගේ මේ සිලබස් එකේ තියෙන ගණන් අපි හදන්න ඕන මේ වගේ ගණන්. හැමෝම ඉතින් උත්සාහවන්තව මේ වැඩේ කරන්න ඕන. හැබැයි විභාගෙට බරපතල ගණන් දෙන්නෙත් නැහැ. හැමෝටම හදන්න පුළුවන් ගාණක් තමයි දෙන්නේ. ඒක නිසා ඔයාලා අනවශ්‍ය විදියට බය වෙන්න ඕනෙත් නැහැ ළමයි. ඒ කියන්නේ අනවශ්‍ය විදියට බය වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය විදියට බය වෙන්න. බය නොවී ඉන්නත් එපා. නැත්තම් බොලාදී අපිට අපෝ ගේමක් නැහැ සමගාමීනේ දෙන්න. ලබන සතියේ අපි හදන්නේ මේකේ වගන්ති ගණන්. වගන්ති ගණනක් තමයි විභාගෙට එන්නේ ළමයි. මේ වෙන්නේ නැහැ. ගෙඩි පිටින් සමීකරණෙ නැහැ. වගන්තිය කියවලා බලලා ප්‍රශ්නේ කියවලා හදන්න තියෙන්නේ. හරි. මේ ටික මකඩ වෙනන් ඈ. මේකත් මකනවා ළමයි. විපාණන් කියන්න අපි යමු ඊළඟ ගානට. හයෙන් එකයි b ඍණ පහෙන් එකයි b සමානයි ඍණ 2යි. මේක අංක 1. ඊළඟ එක 3ෙන් එකයි a ධන 4ෙන් එකයි b සමානයි 9. මේක අංක 2. හරි. දැන් පටන් ගමු බලන්න. හයටයි පහටයි පොදු හරය ළමයි වෙන්නේ 30. 6 5 කුඩා පොදු ගුණාකාරයෙන් තමයි මේ සේරම ගුණ කරන්න ඕන. 3 4 කුඩා පොදු ගුණාකාරයෙන් මේ සේරම ගුණ කරන්න ඕන. ඒක ප්‍රවේශමෙන් කරන්න. පළවෙනි සමීකරණේ 6 5 කුඩා පොදු ගුණාකාරය 30 නිසා 30න් ගුණ කරන්න. මේ සේරම 30න් ගුණ වෙන්න ඕන ළමයි. මේ කැපෙනවා 6ට 1යි 30ට 5යි. එහෙනම් එනවා 5 වරක් 1 5යි a. 5ට 1යි 30ට 6යි. 6 වරක් 1 6යි b. සමානයි 30ව 2ක් 60යි ඍණ 60යි. මේක අංක 3. ඊළඟට දෙවෙනි සමීකරණය ගුණ කරන්න වෙන්නේ 3ටයි 4ටයි පොදු හරය 12 නිසා
දෙක ගුණ කරනව ළමයි 12. මේ සමීකරණයම 12න් ගුණ කරගන්න. එතකොට හරි. 3ට 1යි 12ට 4යි 4 වරක් 1 4යි. 4ට 1යි 12ට 3යි ධන 3යි b. සමානයි 12 කරක් 9 108යි. මේක අංක 4. මේක විසඳන්න ලේසි ළමයි. මෙන්න මේ 4 වෙනි එක විතරක් වෙනස් කරලා මේක 6යි b කරත් එතකොට හරි. මේක තව ගුණ කරන්න කියන්නේ මෙන්න මේක හදන්න ඕන තමයි. මෙතන 6යි b ඉන්නවනේ. මේක දෙකෙන් ගුණ කළා මේක 6යි b කරා නම් හරි. උත්තර ඇවිත් තියෙන්නේ. ඒට 52යි. එච්චර ගාණක් එනවද? අයිත් බලන්න. ඒට 12යි බීට 20යි. ඒට 12යි බීට 20යි කියලා කියනවා ළමයි බලන්නකෝ. ඒට 12යි බීට 20යි. පාඩ කරන්න තියෙන්නේ මෙන්න මේ 4 වෙනි සමීකරණය ගුණ කරන්න මේක දෙකෙන් ගුණ කරා නම් හරි. මේකත් දෙකෙන් මේකත් දෙකෙන්. එතකොට එනවා 8යි a ධන 6යි b 108 ඒවා දෙකක් 216. මේක අංක 5. දැන් ගනුදෙනුව තියෙන්නේ 3යි 5යි සමග. 3යි 5යි එකතු කරා නම් උත්තරේ එනවා ළමයි පහසුවෙන්. දගලන්න දෙයක් නැහැ. මේ දෙක එකතු කරා. 3 එකතු කිරීම 5. 5යි a ඍණ 6යි b ට එකතු කරනවා 8යි a ධන 6යි y. මේ ළමයි මම මෙන්න මෙතන y එකක් ලියලා නේ මෙතන b එන්න ඕන. පොඩ්ඩ එන්නේ. මෙතෙන් දෙන්න ඕන b. 8යි a ධන 6යි b. අනිත් පැත්තේ 108ට එකතු වෙන්න ඕන ඍණ 60ට එකතු වෙන්න ඕන 108. මේ දෙක කැපුණා 8යි 5යි 13යි 108න් 60ක් අඩු වෙනවා ළමයි 108න් 60ක් අඩු වෙනවා කීයක් එනවද 108 නෙවෙයිලු 216යි I am very sorry 216යි 216න් 60ක් අඩු වෙනවා කීයක් එනවද ළමයි 156යි right දැන් දෙපැත්තම 13න් බෙදන්න
එකසිය 56ට 13ව කීයක් තියද ළමයි? 12ද? ඔව්නේ 12. ඒ 12. ඒට එන උත්තරය ආදේශ කරන්න 3 හරි 4 හරි. ටිකක් සංකීර්ණයි. හැබැයි කල්පනාවෙන් කරන්න ඕන. ආදේශ කරන්න ළමයි 3 හරි 4 හරි. ලේසි කීය ආදේශ කරන එකේ? එහෙනම් 4 ආදේශ කරන්නකෝ. මොකේ ආදේශ කරත් ඉතින් එකම වගේම තමයි ඉතින්. 4ට ආදේශ කරමු 4ට. දැන් ඔයාලා කැමති එකට ආදේශ කරන්න. මම ආදේශ කරන්නේ 4ට. 4 වරක් ඒට දාන්න 12. ධන 3යි v සමාන 108යි. 12 වරක් 4 48යි. ධන 3යි v සමාන 108යි. 48 අනිත් පැත්තට දාලා අඩු කරලා ලබන්න. 3යි v සමානයි කීයක් එනවද? 108න් 48ක් අඩු කරා වෙනවා 60. දැන් දෙපැත්ත 3ෙන් බෙදමු. 63ෙන් බෙදුනොත් 20යි. මේ ආවද? v ට 20යි. ඒට කොහෙද? ආයෙට 12යි. මේ තියෙන්නේ. හරි. දැන් ඔයාලට දීපු ටියුට් එකේ මම වැඩ ටිකක් දෙනවා ගෙදරදි කරන්න. ටියුට් එක අතට ගන්න. ඊට කලින් මේ ටියුට් එකේ තියෙනවා ළමයි මේ පාස් පේපර් 1986 ඉඳලා බරපතලයි. 1986 ඉඳලා 2017 දක්වා සමීකරණ සියල්ලම තියෙනවා පාස් පේපර් මේ ටියුට් එකේ. ඉතින් මේක තෝරගන්න ඕන જાතියෙන් තියෙනවා නේ. හැම જાතියෙම ගණන් තියෙනවා. ෆුඩ් සිටි ගියා වගේ තමයි. හරිද? ඕන જાතියකින් අරගෙන කන්න පුළුවන් හැම જાතියෙම එක එක මාදිලියේ ගණන් තියෙනවා. මෙන්න මේකේ මෙන්න මේ જાතියේ ගාණක් අහලා තියෙනවා 1993 ඕ ලෙවල් ගානට ළමයි බලන්න. පරණ ගාණක් ටික. හැබැයි මේ ලබන සතියේ වගන්ති ගණන් හදනකොට මම ඔයාලට පෙන්නන්නම් මේ මෑතකදී ඒ කියන්නේ 2016 17 වගේ අවුරුද්දකදී මේ જાතිය ගාණ වගන්ති ගාණකින් අහලා තියෙනවා. ඒක මම ඊළඟ සතියේ තමයි හදන්නේ. මේ අපි හදන්න සූදානම් වෙන්නේ 1993 ඕ ලෙවල් ගාණ. මේක හදලා ඉවර කරමු ළමයි. ලියා ගන්න මේ ගාණ. මේක අංක 1 x යට පහරින y යට 2 සමානයි බිංදුවයි. මේක අංක 2. 1993 නේ O level. ඒක තමයි දැන් හදන්නේ. right. ඔයාලට බාරයි ඒ ගාන හදන එක. දැන් පටන් ගන්න. පෝස්ට් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුවක් නෑ. අද මං එවන්නම්. අද පෝස්ට් කරලා එවන්නම්.
හරිද ළමයි? හදලා ඉවරද? උත්තර ආවද? බලමු. y ට 4යි x ට 10යි. අනිත් පැත්ත බලන්න මේ උත්තර ඇවිල්ලාද කියලා. y ට 4යි x ට 10යි. මේක ඇත්තට බරපතලක් නෑ ළමයි. 2ටයි 4ටයි පොදු හරය ඔයගොල්ලෝ ගත්තේ කීයේ? අන්න ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. 2ටයි 4ටයි පොදු හරය ගත්තේ කීයේ? 11 ළමයිනේ. 2ටයි 4ටයි පොදු හරය කීයේ ගත්තේ ළමයි? ගුණකරය කීයෙන්ද ඔයගොල්ලෝ? 8ෙන්ද? 4ෙන්. අන්න 8ෙන් ගුණ කරපු අයත් ඉන්නවා. 8ෙන් ගුණ කරපු අයට ටිකක් ලොකුවට එන්නේ නැති සමීකරණේ. 4ෙන් ගුණ කරා නම් වැඩේ හරි. 8ෙන් ගුණ කරපු අය දැන් එහෙම ඉන්න. නමුත් මේක ගුණ කරන්න ලේසිම ළමයි 4ෙන්. මේකත් 4ෙන් ගුණ කරගන්න, මේකත් 4ෙන් ගුණ කරගන්න, මේකත් 4ෙන් ගුණ කරන්න. එක ගුණ කරන්න 4ෙන්. 2ට 1යි 4ට 2යි දෙවරක් x 2යි x. 4ට 4 කැපුණා y එනවා. සමානයි 6 වරක් 4 24යි මේක අංක 3. ඊළඟට දෙවැනි එක ගුණ කරන්න ළමයි 10යි. 5ට 1යි 10ට 2යි. එතකොට එනවා 2යි x. 2ට 1යි 10ට 5යි ඍණ 5යි y සමානයි 10 වරක් බිඳුව බිඳුවයි. මේක අංක 4. ළමයි තවත් සමීකරණ ලියන්න ඕනේ නෑ නේද? මේ දෙක විසඳ ගන්නම් පුළුවන් නේ. මේක ලේසි. 3ෙන් 4 අඩු කරා නම් උත්තරයට යන්න පුළුවන් නේද? එහෙමද හැදුවේ? අයිත් සම්ගුණක සමාන කරාද? 8ෙන් ගුණ කරපු අයට නම් පොඩි ගැටලුවක් එන්නේ නැති. 8ෙන් ගුණ කරපු අයට මේක චුට්ටක් එහාට යන්නේ නැති. 4ෙන් ගුණ කරපු අයට මේකත් 2යි x මේකත් 2යි. මේ දෙකේ සංගුණක සමානයි දඟලන්න දෙයක් නැහැ. 3ෙන් 4 අඩු කරන්න. 3ෙන් 4 අඩු කරන්න උත්තරයට පහසුවෙන් යන්න පුළුවන්. 2x ධන y ගෙන් අඩු කරන්න ළමයි 2x ඍණ 5y. අනිත් පැත්තේ 24 ඍණ බිඳුව. 2x ධන y මෙතන ධනයි ඍණයි ඍණ 2x. ඍණයි ඍණයි ධන 5y. 24න් බිඳුවක් ගියොත් 24යි. දැන් ධන 2x ඍණ 2x කැපෙනවා. y ට 5y එකතු වුණොත් 6y සමානයි 24. දැන් ළමයි දෙපැත්තම 6න් බෙදන්න. y සමානයි 4යි. ඒක ලේසි ළමයි. මේ ගාන පරණ වුණාට පරණ කියලා අමාරු නෑ. අපි දැන් ඉගෙන ගත්තොම තමයි කරන්න තියෙන්නේ. හරි. ඔය y දෙන උත්තරය මෙන්න මේකට දාන්න. 3ට දාන්න වැඩේ කොට දා ගන්න ලේසි. 3ට ආදේශ කරන්න. 3ට. ළමයි කවුරුවත් දැන් අපි ගෙදර වැඩ ටික දෙනවා හැමෝම මේ පන්තිය ඉවර වෙනකන් ඉන්න. මොකද මේ වැඩ ටික ලියයි යන්න නැත්නම් අපරාධ ගෙදරදී කරන්න වැඩ ගොඩක් තියෙනවා අද. ආදේශ කරන්න ඕන 3ට. 2x ධන y සමානයි 24යි. දෙවරක් 2x ධන y ට දාන්න 4 සමානයි 24යි. මේක අනිත් පැත්තට දාලා අඩු කරා. 2x සමානයි 20යි. දෙපැත්තම 2කින් බෙදා. x සමානයි 10යි. x ට 10 එනවා. හරිද? හැමෝම ගන්නකො ළමයි ටියුට් එක අතට. ගන්න ටියුට් එක අතට. මම ඔයාලට ගණන් ටිකක් දෙනවා. ඔයාලා try කරන්න. ගෙදරදී උත්සාහ කරන්න. උත්සාහ කරලා අපි ලබන සතියේ මේ ටික ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි ඔයාලගේ උත්සාහය තිබුණොත් මේක හදාගන්න බැරි වෙන එකකුත් නැහැ. හරිද? හැබැයි කළා බලන්න ඕන. ටියුට් එකේ 15 වෙනි පිටුව පෙළ ගන්න 15.
ටියුට් නැති අය දැනට ලියා ගන්න 15 වෙනි පිටුවේ 48 වෙනි ගාන. මේක ලකුණු 10ක ගානක්. 2015 O level වලට ආපු ගානක් ලකුණු 10ක්. 48 වෙනි ගාන. ඊළඟට ළමයි 46 වෙනි ගාන. 46. ඒක 2014 ලකුණු 10ක ගානක්. මේ සතියේ ළමයි ටියුට් එක අරගන්න නැත්නම් ලොකු ගැටලුවක් වෙයි මේක කරගන්න. මේ මොකද මේකේ ගණන් ගොඩාක් තියෙනවා පාස් පේපර් එක. මම මේ දෙන්නේ පාස් පේපර් තමයි. ඊළඟට මේ රයිට්. හැබැයි chance එකක් තියෙන ළමයිට ඔයාලා ගාව පාස් පේපර් පොත තියෙනව නේද? ගැටලුවක් නැති වෙයි. පොත තියෙන නිසා පොතෙන් බලන් කරන්න පුළුවන්. මම මේ කියන එක හරියටම ලියා ගන්නකො 2014 ගානයි සමගාමී ගානක් තියෙන එක ටියුට් එකේ නම් 46. 2015 ටියුට් එකේ නම් 48 වෙනි ගාන පාස් පේපර් පොතේ 2015 ගාන හදන්න. ඊළඟට 2013 ඒක 44 වෙනි ගාන ටියුට් එකේ තියෙන්නේ. පාස් පේපර් පොතේ 2013 ඇති. ඒ සියල්ල වගන්ති ගණන් තියෙන්නේ ඔයාලා කරන්න. හදලා බලන්න කොහොම හරි සමීකරණ දෙක හදාගත්තොත් ගේමක් නෑ. මොකද සංජීව ප්‍රශ්නේ. ඊළඟට 42 2011 42 වෙනි ගාන ටියුට් එකේ 42. හරිද? ඊළඟට 2011 ගාන 2011 මේ ගණන් සේරම මම ඊළඟ දවසේ කරනවල මම ඒකයි මේ සේරම දෙන්නේ. ඊළඟට 2008 හැබැයි මේ ගාන නම් ඕගොල්ලෝ ගාව නැතුව ඇති. මේක 2008 ස්පෙෂල් පේපර් කියලා අලුතෙන්ම ආව පේපර් එකක් තිබුණා. ඒකේ ගානක්. 2008 ස්පෙෂල් ගාන ටියුට් එකේ 37 වෙනි ප්‍රශ්නේ. ටියුට් එකේ 37. ඊළඟට 2002 තියෙනවා සමගාමී ගානක්. ඊළඟට 2001 තව එකක් දෙන්නම්. ඊළඟට 2000 අවුරුද්ද ගන්න. රයිට්. ඔන්න ඔය ටික හදන්න ඔයාලගේ පෙළ පොතේ 13 ක අභ්‍යාසෙ. මෙන්න මේකේ තියෙනවා ළමයි භාගමය සංගුණක සහිත ගණන් ටිකක්. මේකේ මම කියන්නේ අභ්‍යාසෙම හදන්න කියලා. ඔයාලට ගණන් 4ක් 5ක් පුළුවන් ටික හදන්න. පුළුවන් අය සේරම හැදුවත් කමක් නැහැ. මේකෙත් තියෙන හොඳ වගන්ති ගානක්. ඒක ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. අද මම වැඩ ගොඩක් දීලා තියෙනවා. මේ වැඩ ටික මම කිව්වනේ ඌමනාවක් තියෙනම් කැපකිරීමක් කරලා මේ ටික හදා ගන්න පුළුවන්. හරිද? මේ ටිකේ ටිකක් මහන්සි වෙන්න ළමයි. එහෙනම් අදට පන්ති ඔතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. වැඩ ටික හොඳට කරගන්න ළමයි. එහෙනම් ආයුබෝවන්.